සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් වෙනදා වගේම ඔබ සූදානම් වෙන්නේ වේදල්ල සදහම් පිළිසඳර සමග සම්බන්ධ වන්නට. මේ වේදල්ල සදහම් පිළිසඳරේ අපි මේ වෙනකොට මහා වේදල්ල සූත්‍රය තුල බොහෝ ධර්ම කාරණා සාකච්ඡා කරලා දැනගෙන ඉගෙනගෙන අවසන්. ඉතින් අපි ගියවර වැඩසටහන තුලින් අපි සාකච්ඡා කළා මේ සංඥා වේදිත නිරෝධය පිළිබඳව. එහෙමත් නැත්නම් නිරෝධ සමාපත්තිය පිළිබඳව අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කිරීමක් කරන්නට යෙදුණා. ඉතින් අදත් වෙනද වගේම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ දහම් කාරණා පැහැදිලි කරලා දෙන්න මැදිරියට වැඩම කොට වදාලා ප්‍රථමයෙන්ම අපේ ස්වාමීන් වහන්සේව මේ වැඩසටහන සඳහා අපි নমස්කාර පූර්වක ගෞරවයෙන් යුක්තව පිළිගනිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේදී මේ වේදල්ල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරන පින්වතුන් අපි සිහිපත් කරගනිමු. අද දවසේදී වේදල්ල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරමින් පින් රැස් කරගන්නේ 2014 ඔක්තෝබර් මාස 23 වන දින මිය පරලොව ගිය ආර්.එම්. සමරසේකර පියාණන්ට සහ 2013 වසරේ මිය පරලොව ගිය ඊ.එම්. පියසීලී නැගණියට පින් අනුමෝදන් කිරීම පිණිස නාමල් ස්ටෝස් ඇත්තලපිටිය බණ්ඩාරවැල යන ලිපිනේ පදිංචි පින්වත් ආර්.එම්. බණ්ඩාර පුතුණුවන් සහ පවුලේ සියලුම දෙනා විසින්. ඉතින් මේ පින්වතුන්ගේ සදහැබර දායකත්වයෙන් යුතුව තමයි අද දවසේදී මේ වේදල්ල සදහම් පිළිසඳර ඔබ වෙත ගෙනෙන්නේ. අපි ගියවර වැඩසටහනේදී ඉගෙන ගත්ත අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කිරීමක් කරන්නට යෙදුණා මේ නිරෝධ සමාපත්තිය පිළිබඳව. යම්කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මතක් කළා මේ බුද්ධ ශාසනය තුළ පමණයි ශ්‍රාවකයෙකුට නිරෝධ සමාපත්තියට සමවදින්නට හැකියාව ලැබෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේත් බුදුරජාණන් වහන්සේලාගේත් ශාසන තුළ පමණයි මේ නිරෝධ සමාපත්තිය කියන කාරණාවක් ගැන කතා වෙන්නේ. ඉතින් ඊළඟට මේ මහා වේදල්ල සූත්‍රයට අනුව අපේ කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මේ නිරෝධ සමාපත්තියට සමවැදුණු රහතන් වහන්සේත් මලකඳත් අතර ඇති වෙනස කුමක්ද කියලා. ඊට කලින් අපේ කොට්ටිත මහරහතන් වහන්සේ අසා සිටිනවා මේ මලකඳක තියෙන ස්වභාවය කරුණු කීයක් මේ ශරීරයෙන් අයින් වුණාමද මේ ශරීරයේ මලකඳක් බවට පත්වෙන්නේ, දි รา ගියපු දර කඳක් බවට පත්වෙන්නේ කියලා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා ආයුස්මාච විඥානං යදා කායා ජහන්තිමං. ආයුෂයත් උණුසුමත් ඊළඟට විඥානයත් කියන මෙන්න මේ තුන, ආයුෂයත් ආයු සංස්කාරයත් මේ ශරීරයේ පවතින උණුසුමත් ඒ වගේම විඥානයත් කියන තුනම මේ ශරීරයෙන් බැහැර වුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අපවිද්දෝ තදාසේති නිරත්තංව කලින් කරන්. මේ ශරීරය දර කඩක් බවට පත් වෙනවා. දි รา ගියපු දර කඩක් වගේ මල කඳක් බවට පත් වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අපේ කොට්ටිත මහරහතන් වහන්සේ ඊළඟට අසා සිටින්නේ මේ කලෝරිය කළපු මල කඳෙත් ඒ වගේම සංඥා වේදිත නිරෝධයට එහෙමත් නැත්නම් නිරෝධ සමාපත්තියට සමවැදුණු රහතන් වහන්සේගේ අතර ඇති වෙනස කුමක්ද කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා මෙන්න මෙහිම. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ කලෝරිය කරපු මල කඳේ වෙනස මෙන්න මේකයි. කලෝරිය කරපු මල කඳේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරයත් ඒ වගේම විතක්ක විචාර නම් වූ වචී සංස්කාරයත්
ඒ වගේම සංඥා වේදනා නම් වූ චිත්ත සංස්කාරයත්, කාය සංස්කාරයත්, වචී සංස්කාරයත්, චිත්ත සංස්කාරයත් කියන ඒ තුනම නැති වෙලා තියෙන්නේ. එතකොට මල කඳක මේ කාය, වචී, චිත්ත කියන සංස්කාර තුනම අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මල කඳේ ආයුෂ ගෙවිලා ඉවරයි. ඒ වගේම මල කඳේ උණුසුම සංසිඳිලා, ඒ කියන්නේ උණුසුම නැති වෙලා තියෙනවා. ඔක තමයි මල කඳක ස්වභාවය. ඊළඟට රහතන් වහන්සේගේ මේ සංඥා වේදිත නිරෝධයට, එහෙමත් නැත්නම් නිරෝධ සමාපත්තියට සමවැදුණු රහතන් වහන්සේගේ ස්වභාවය සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, භික්ෂුවක් සංඥා විදීම් නිරෝධ සමාපත්තියකට සමවදිනවා. එතකොට ඒ භික්ෂුව තුල කාය සංස්කාරය නිරුද්ධ වෙලා තියෙනවා. ඔබ හොඳින්ම දන්නවා සතරවෙනි ධානයේට සමවැදුණාට පස්සේ කාය සංස්කාරය සංසිඳෙනවා, නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ නිරෝධ සමාපත්තිය තුල කාය සංස්කාරය නිරෝධ සමාපත්තියට සමවැදුණු රහතන් වහන්සේ තුල කාය සංස්කාරය දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට වචී සංස්කාරය නිරුද්ධ වෙලා ගිහිලා තියෙනවා. ඊළඟට චිත්ත සංස්කාරයත් නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් ඔන්න බලන්න පින්වතුනි, මේ නිරෝධ සමාපත්තියට සමවැදුණු රහතන් වහන්සේගේ තියෙන ස්වභාවය, උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා නැහැ. ආයු සංස්කාරය ගෙවිලා නැහැ. ඒ වගේම උණුසුම සංසිඳිලා නැහැ. ඉන්ද්‍රියන් හරීම ප්‍රසන්නයි. ඔන්න ඔය ස්වභාවය, ඔන්න ඔය වෙනස තමයි කලුරිය කරපු මල කඳකත්, මරුණු මල කඳකත් සංඥා වේදිත නිරෝධයට සමවැදුණු රහතන් වහන්සේගෙත් ඇති වෙනස. ඔන්න ඕක තමයි ඒ මල කඳේත් රහතන් වහන්සේගෙත් අතර වෙනස කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. ඊළඟට පින්වතුනි, අපේ කොට්ටිත මහරහතන් වහන්සේ අසා සිටිනවා මේ දුක් සැප රහිත චිත්ත විමුක්තියකට සමවදින්න කරුණු කීයක් උවමනාද කියලා. දුක් සැප රහිත චිත්ත විමුක්තිය කියලා කියන්නේ පින්වතුනි සතරවෙනි ධානයේට. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ, ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, දුක් සැප රහිත චිත්ත විමුක්තියට සමවදින්නට කරුණු 4ක් උපකාර වෙනවා. කරුණු කීයක්ද උපකාර වෙන්නේ? කරුණු 4ක්. ඒ තමයි භික්ෂුව සැප නැති කරලා දානවා. ඒ වගේම දුකත් නැති කරලා දානවා. කලින්ම සොම්නස් දොම්නස් දෙක අතහැරලා දානවා. දුක් සැප රහිත වූ පිරිසිදු සිහියත් උපේක්ෂාවත් සහිත 4වෙනි ධානය ඇති කරගන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, දුක් සැප රහිත චිත්ත විමුක්තියට සමවදින්නට උපකාර වන්නේ ඔන්න ඔය කාරණා. ඒ තමයි දුකත් නැති කරලා දානවා, සැපත් නැති කරලා දානවා, කලින්ම සොම්නස් දොම්නස් දෙක අතහැරලා දානවා, දුක් සැප රහිත වූ පිරිසිදු සිහියත් උපේක්ෂාවත් තියෙන 4වෙනි ධානයට සමවදිනවා. 4වෙනි ධානයට සමවැදුනහම තමයි අන්න ඒ ධානයට කියනවා දුක් සැප රහිත වූ චිත්ත විමුක්තිය කියලා. ඊළඟට ඔන්න අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තියෙන, ඉගෙන ගන්නට තියෙන දහම් කාරණාවට අපි එළඹෙනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, ඊළඟට අපේ කොට්ටිත මහරහතන් වහන්සේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ටිත මහරහතන් වහන්සේ අහන්නේ නිමිති රහිත චිත්ත විමුක්තියකට සමවදින්නට කරුණු කීයක් උපකාර වෙනවද කියලා. නිමිති රහිත චිත්ත විමුක්තියට කියන වචනය තමයි ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙනවා හොඳටම, මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන එක. එතකොට මේ අනිමිත්ත, ශුන්්‍යත, අප්පනීත කියලා මේ වචන 3ක් ධර්මයේ තුල සඳහන් වෙනවා. අපිට ධර්ම දේශනා තුල, ගැඹුරු දහම් කාරණා විස්තර වෙන ධර්ම දේශනා තුල අපිට අහන්නට ලැබෙනවා. ස්වාමීන් වහන්සේ එතනදී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මේ අනිමිත්ත චේතෝ විමුක්තියට සමවදින්නට කරුණු 2ක් උපකාරයි. ඒ තමයි අනිමිත්ත චේතෝ විමුක්තියට සමවදින භික්ෂුව කිසිම නිමිත්තක් සිහි කරන්නේ නැතුව ඉන්න ඕනි කියනවා. ඊළඟට අනිමිත්ත ධාතුව සිහි කරන්න ඕනි කියනවා. ස්වාමීන් වහන්සේ මේ දැන් අනිමිත්ත චේතෝ විමුක්තිය, ඊළඟට ශුන්්‍යත, අප්පනහිත, මෙන්න මේ කාරණා මොනවාද කියන දේත්
ඒ වගේ මේ අනිමිත්ත චේතෝ විමුක්තියට සමවදින්නට උපකාර වෙන කාරණාත් ස්වාමීනි අද දවසේදී අපිට පැහැදිලි කර දෙනසේක්වා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින අපේ පින්න ස්වාමීන් වහන්සේගෙන් අවසර. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඊළඟට අනිමිත්ත චේතෝ විමුක්තිය, ඊට පස්සේ අපනිහිත චේතෝ විමුක්තිය, ඊට ශුන්්‍යත චේතෝ විමුක්තිය. මේ කරුණු තුන. එතකොට මේ කරුණු තුනේ අවසානයේ සඳහන් වෙන්නේ චේතෝ විමුක්ති කියලා. ප්‍රඥා විමුක්ති කියන වචනයක් නෙවෙයි. චේතෝ විමුක්තියයි සහ ප්‍රඥා විමුක්තිය අතර වෙනස අපි කලින් වැඩසටහනක කතා කළා. මොකක්ද කියන එක. චේතෝ විමුක්තියකින් කරන්නේ මොකක්ද? ප්‍රඥා විමුක්තියකින් කරන්නේ කුමක්ද කියන එක. හැබැයි මේ චේතෝ විමුක්ති වලට දැන් අපි ගොඩාක් කතා කරපු දැන් කලින් කතා කරපු චේතෝ විමුක්ති ගැන කතා කරනකොට ඒවට බොහෝ උපකාර උනේ සමත පැත්තක්. මෛත්‍රී චේතෝ විමුක්තිය සමතේනේ. කරුණා චේතෝ විමුක්තිය සමතේ. ඊට පස්සේ මුදිතා චේතෝ විමුක්තිය සමතේ. ආදී ඒ විදිහට. නමුත් දැන් මෙතනදී අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ওই වචන තුනත් එක්ක චේතෝ විමුක්ති කියන වචනේ තියෙනවා. මෙතනදී අනිමිත්තයට අපනිහිත ශුන්්‍යත කියන චේතෝ විමුක්ති සාක්ෂාත් කරගන්න යම් උතුමන් වහන්සේ නමකට උපකාර වෙන්නේ සමත පැත්තක් නෙවෙයි. මේකට උපකාර වෙන්නේ බලවත් විමර්ශන පැත්ත. ඒ කියන්නේ විමසීම, නුවණින් විමසීම, යථා ස්වභාවය යමක විමසීම. කුමක යථා ස්වභාවයද? එක්කෝ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් තියෙන පංච උපාදානස්කන්ධය යථා ස්වභාවය විමසනකොට. එතකොට ඒක. එහෙම නැත්නම් ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය නුවණින් විමසීම. නැත්නම් ධාතු වශයෙන් නුවණින් විමසීම. ඔය ආදී විදිහට යථා ස්වභාවය නුවණින් විමසන ආයතන හෝ පංච උපාදානස්කන්ධෝ ධාතු කුමන වෛරකින් යථා ස්වභාවය නුවණින් විමසනවා කියලා කියන්නේ එහි තිබෙන අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්. දුක දුකක් වශයෙන්. අනාත්ම ස්වභාවය අනාත්ම වශයෙන්. දැන් ඕකනේ අනිත්‍ය භාවනාවේ තියෙන්නේ මේ ඇස හරි, මේ රූපේ හරි, මේ වේදනාව හරි, මේ කියනකොට අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ ආදී විදිහට විස්තර වෙන්නේ. ඒකට ඔන්න ඔය කරුණ. එතකොට ඔය කරුණ විමසගෙන යනකොට දැන් යථා ස්වභාවය කියෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණේ විමසන් යනකොට ප්‍රකට වෙන කරුණු තුනක් තමයි මේ. ඒ කියන්නේ මාර්ගයේ වඩන්ඩ උපකාර වෙන තවත් දොරටු තුනක්. මේක හැබැයි අවබෝධයක් නෙමෙයි. ඒකයි මේක ප්‍රඥා විමුක්ති පැත්තට යන්නේ නැත්තේ. ඒ කියන්නේ මේක ප්‍රඥා විමුක්ති කියලා දැන් මේ මතක ඇතිනේ ප්‍රඥා විමුක්තිය තුළ තියෙන අවබෝධයක්. මෙතන තියෙන චේතෝ විමුක්තිය කියලා දැන් මේකයි. මේක අවබෝධයක් නෙමෙයි. සෝවාන් වෙනකොට ලැබෙන එකක් නෙමෙයි. සකදාගාමී වෙනකොට ලැබෙන එකක් නෙමෙයි. අනාගාමී වෙනකොට ලැබෙන එකක් නෙමෙයි. අරහත් වෙනකොට ලැබෙන එකක් නෙමෙයි. නමුත් ඊට කලින් සෝවාන් වෙන්න කලින් හෝ සෝවාන් වුණාට පස්සේ හෝ සෝවාන් වෙලා හෝ ඒ කුමන හෝ අවස්ථාවක ප්‍රකට යම් කිසි දෙයක යථා ස්වභාවය ප්‍රකට වීම නිසා ලැබෙන කරුණු තුනක්. ඒ කියන්නේ මාර්ගයේ වඩන්න උපකාර පහසු වෙන දොරටු තුනක් ඇත්තටම මේ. එතකොට මේ දොරටු තුනේදී පළවෙනි එක විස්තර වෙන්නේ කොහොමද? අනිමිත්ත කියලා. අනිමිත්ත කියන වචනේ අයන්න අයින් කළොත් නිමිති. ඒ කියන්නේ නිමිත්ත කියලා කියන්නේ යම් නිමිත්තක්. යම් කරුණක්, යම් සාධකයක් කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. එතකොට අනිමිත්ත කියලා කියන්නේ කිසිම නිමිත්තක් සිහි නොකරනවා කියන එකයි. එතකොට එතන කිසිම නිමිත්තක් සිහි නොකරනවා කියලා මේ අදහස් කරන්නේ මොකවත් අරමුණක් ගන්න නැතුව ඉන්න එක නෙමෙයි. අරමුණක් ගන්න නැහැ කියන එක නෙමෙයි. දැන් මොකක්වත් අරමුණක් ගන්න නැති අවස්ථාවක් තියෙනවා. ඒවා වෙන්නේ අසඤ්ඤ තලවලට. ඒ තලවලට ඒවා අරූප සමාධි. එහෙම. ඒත් අසඤ්ඤ තලයේ තමයි අරමුණක් ගන්න නැත්තේ. මේ අසඤ්ඤයක් නෙමෙයි. මේ රූප අවස්ථාවක නෙමෙයි සාමාන්‍යයෙන් හොඳට දැන් ධ්‍යාන මට්ටමකුණත් මේක ඇති වෙන්න පුළුවන් රූප සමාධියක් තුළ වෙන්න පුළුවන්. නැත්නම් හොඳට බලවත් සමාධියකුණත් මේ ස්වභාවය ඒ ශ්‍රාවකෙකුට ඇති වෙන්න පුළුවන්. මෙහිදී නිමිත්ත සිහි කරන්නේ නැහැ කියලා කියන්නේ දැන් අපි ධර්මය අහලා තියෙනවා මෙහිම වචනයක්. ඒ තමයි මොකක්ද? අපි ගන්න ස්වභාවයක් තමයි කියලා තියෙනවා නිට්ටය දේ. දැන් නිට්ටයයි දැන් අනිත්‍ය දේ නිට්ටයයි කියලා අපි ගන්නවා.
ඒ වගේම තමයි අපි ගන්නවා මේ ලෝකේ යථාර්ථය තමයි දුක. හැබැයි අපි ගන්නේ සැපයි කියලා. මේ ලෝකේ යථාර්ථයක් තියෙනවා හැමදේම අනාත්මයි. නමුත් අපි ගන්නේ ආත්මයි කියලා. දැන් ඔය ස්වභාවයට කියනවනේ සංඥා විපල්යාසය කියලා. අන්නේ අපි ගන්නා වූ සංඥාවන්. ඒ සංඥා විපල්යාසය මොකක්ද? අනිත්‍ය ලෝකේ හැමදේම. හැබැයි අපි ගන්නේ නිට්ටයයි කියලා. අන්න අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් නුවණින් විමසනකොට බලවත් ලෙස විමසනකොට ශ්‍රාවකයාට මේ හැමදේම අනිත්‍ය ලෙස ප්‍රකට වෙනවා. එතකොට මොකක්ද නැති නිමිත්ත? නිට්ටයයි කියන නිමිත්ත. එතකොට අන්න ඒ කරුණට තමයි කියන්නේ අනිමිත්ත කියලා. අනිමිත්තය කියන චේතෝ විමුක්තිය ඇති වෙන්නේ ශ්‍රාවකයට උපකාර කරන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය දැන් මෛත්‍රී කියන එක අපි ගත්තනේ. මෛත්‍රී කියන එක විස්තර කරනවා මෛත්‍රී චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ සිතෙන් යමක් නිදහස් වෙලා. එතකොට මොකක්ද සිතෙන් නිදහස් වෙන්නේ? ද්වේෂය කියන කරුණ සිතෙන් නිදහස් වීම නිසා සාක්ෂාත් වන්නා වූ දෙයට කියවන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය. ඊර්ෂියාව කියන කරුණ සිතෙන් නිදහස් වීම නිසා සාක්ෂාත් වන්නා වූ දෙයට කිව්ව අනුව මොකක්ද? මුදිතා චේතෝ විමුක්තිය. අන්න දැන් මෙතනදී නිට්ටයයි කියන සංඥාව. දැන් නිට්ටයයි කියන සංඥාවනේ අපි තියෙන්නේ. දැන් ඒකනේ සංඥා විපල්යාසෙ. නිට්ටයයි කියන සංඥාව සිතෙන් නිදහස් වීම නිසා අන්න සාක්ෂාත් වෙන දෙයට කියනවා මේ අනිමිත්ත කියලා. අනිත්‍ය තමයි එතකොට ප්‍රකට වෙන්නේ. මේක අවබෝධයක් නෙමෙයි. මේක ඒ සමාධියෙන් නැගී සිටියට පස්සේ එහෙම වෙන්න පුළුවන්. මේක එක්තරා ඒ කියන්නේ සිතේ යම්කිසි නිමිති රහිතව ඒ කියන්නේ අනිත්‍යයි කියන සංඥාව තුළ සිටිනවා. බලවත් ලෙස. දැන් අපි මේ අනිත්‍යයි කියන එකකුත් නෙමෙයි. ඊට පස්සේ හොඳට අනිත්‍ය භාවනාව කරනකොට ගන්න අනිත්‍යයි කියන එකකුත් නෙමෙයි. මේක ඊට ගැඹුරු බලවත් සමාධි මට්ටමක්. සමාධි අවස්ථාවක්. ඇත්තට මේක සමාධියක්. ධානයක් නෙමෙයි. එතකොට ධානයක තුලත් මේක ඉන්න පුළුවන්. බැරි නැහැ. එතකොට දැන් මෙතනදී ප්‍රකට කරගත්තේ මොකද්ද? අනිත්‍යනේ. අනිත්‍ය තමයි අනිමිත්තයට එන්නේ. එතකොට අනිමිත්‍ය තුල සිහි කරන්නේ නැති සංඥාව මොකක්ද? නිට්ටයයි කියන සංඥාව. එතකොට මේ නිට්ටයයි කියන සංඥාව සිහි නොකිරීම නිසා ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ හෝ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධේ හෝ බලවත් ලෙස, තියුණු ලෙස අනිත්‍ය සංඥා ප්‍රකට වීමත් එක්ක ශ්‍රාවකයෙකුට සාක්ෂාත් වෙන්නා වූ ශ්‍රාවකයෙකුට ප්‍රකට වන්නා වූ සාක්ෂාත් කරගත හැකි චේතු විමුක්තියක් තමයි අන්න අනිමිත්තය කියලා කියන්නේ. ඒ අනිමිත්තය තුලදී ඒ ශ්‍රාවකයාගේ සිත අන්න රාගයෙන් යටපත් කරන්නේ. අන්න ඒකයි මේක වෙනස. ඒ අනිමිත්ත චේතු විමුක්තිය තුල ඉන්න මොහොත තුල ශ්‍රාවකයාගේ සිත ද්වේෂයෙන් යටපත් කරන්නේ. ද්වේෂ සහගත නිමිත්තක් එන්නේ ඒ මොහොත තුල. රාගී සිතුවිල්ලක් ඒ මොහොත තුල එන්නේ. මෝහ සහගත සිතුවිල්ලක් ඒ තුල. ඒ කියන්නේ රාග දේශ මොහ ප්‍රහාණය කළ මේ අරහත් වේ කියන රහතන් වහන්සේ නෙමෙයි. නිවන නෙමෙයි මේ. නමුත් ඒ මොහොත තුල ඒ සමාධියට සංවේදලා ඉන්න තුල අන්න රාගේ නම නිමිත්ත නැහැ. රාගේ ඇති කරන නිමිති දැන් මෙහෙම තියෙන දැන් සමාධිය ඇතික වෙනකොට දැන් අපි කලින් කතා කරන පඨම ධානයේ සමාධියංග විවිච්ඡේව කාමෙහි කාමයෙන් වෙන් වෙලා. එතකොට කාමේ නම් වූ නිමිත්තන්න නැහැ. විවිච්ඡේව අකුසලේ ධම්මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ නැහැ. නමුත් පංච නීවරණ යම් අවස්ථාවක ආපු ගමන්ම ඒ බලවත් ලෙස දියුණු කරගෙන නැත්තම් ආයේ පංච නීවරණ ආපු ගමන් මේ සමාධියගේ අඩු වෙනවනේ දුර්වල වෙන පිරිහිලා යන්න හරි පිරිහිලා යනවනේ අපි සමාධිය. එතකොට දැන් මෙතනදී වෙන්නේ ඒ විදිහට පිරිහි නොයන විදිහට බලවත් ලෙස රාග අරමුණක් හිතට එන්නේ. බලවත් ලෙස ද්වේෂයෙන් හිතට යටපත් කරන්නේ. ඒ කියන්නේ මෝහයෙන් ඒ සිතන්නේ යටපත් කරන්නේ. ඒ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යටපත් නොකර සිටින්න ඒ සිතට උපකාර උනේ මොකද්ද? බලවත් අනිත්‍ය සංඥාව නෝනින් විසීමයි. අනේක තමයි අනිමිත්ත. නිට්ටයයි කියන සංඥාවක් නැහැ. එතකොට මෙතන නිමිත්තක් නැහැ කියලා කියන්නේ ඒ මොහොතේ රාග, ද්වේෂ, මෝහ කියන නිමිති එතන නැහැ කියන එක. ඒ තුල තියෙන ප්‍රකට වේ මොහොත තුල තිබෙන්නේ අනිත්‍ය සංඥාව බලවත් ලෙස ප්‍රකටයි. මේකයි මේ චේතු විමුක්තිය. මේක බලවත් සමාධියක්. සමාධි අවස්ථාවක්. සමාධි මට්ටමක්. එතකොට ඔන්න අනිමිත්තය. එතකොට අනිත්‍ය සංඥාව තුළින් ප්‍රකට වෙන දේ. අනිත්‍ය සංඥාවෙන් ප්‍රකට වෙන්නේ අනිමිත්තයයි.
ඊළඟට අපනිහිත කියන වචනයක් තියෙනවා. අපනිහිත කියන එකෙත් අන්න අනිමිත්ත කියන එක අයන්න අහක් කරා වගේ අපි අපනිහිත කියන එකත් අයන්න අහක් කරමුකෝ. එතකොට මොකද ඉතුරු වෙන්නේ? පනීත. පනීත කියන වචනේ සිංහල තේරුම මොකද? ප්‍රනීතයි, නියමයි, සුපිරි, මරු කියන එක. ඔබේ වචනයෙන් කිව්වොත්. එතකොට ප්‍රනීත. ප්‍රනීත කියන එක ගන්න පාලියේදී ඉස්සරහට අයන්න දාපු ගාම එතකොට අපනීත, ප්‍රනීත නැත කියන එක. දැන් දේශනාව තුළ මෙහෙම වචනයක් තියෙනවා. යථා තිතං යතහ පනීතං. ඒ කියන්නේ යම්සේ තිබෙන්නේ යථා තිතං. යම්සේ තිබෙන්නේද ඒ විදිහට යතහ පනීතං. ආන්නේ තිබෙන දේ තමයි ප්‍රනීත විදිහට ගන්න. යථා තිතං. ඔන්නේ යම්සේ තිබෙන දේ තමයි යථා පනීතං. එයා ගන්න යන්නේ. දැන් අපි ඕකමනේ කලින් වැඩසටහන් වලත් කතා කරේ මොකක්ද? ඒ තමයි යමක ಗುಣ කියයිද? අන්න එතන මොකද වෙන්නේ? සිත බැස ගන්නවා. අන්න යටා තිතං. මොකද්ද? තිතය එතන ಗುಣ කීම. එතන ලස්සන, එතන ප්‍රියමනාප බව, එතන ප්‍රණීත බව. එතකොට මේ ಗುಣ කියනකොට අන්න ඒක හිත බැස ගන්නවා. එතකොට අන්න ඒකයි ප්‍රණීතං කියන්නේ. එතකොට සිත බැස ගන්න. ඒක තමයි මේ කියන්නේ. එතකොට ඒ යමක තියෙන යථාර්ථය යමක තියෙන යථාර්ථයට කරුණු තුනක් වෙනවා කියන්නේ ත්‍රිලක්ෂණෙන් තියෙනවා කිව්වේ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍ය හොඳට විමසනකොට අන්න අනිමිත්තය. මෙතන අන්න දැන් ප්‍රණීත බවනේ සිහි කරන්නේ. ප්‍රණීත බව තුල යාට ප්‍රකට වෙන්නේ නැත්තේ එහි තිබෙන දුක. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපිට සාමාන්‍ය සරල උදාහරණයක් ගත්තොත් අම්මෙකුට දරුවා ප්‍රණීතයි නේද? දැන් අද කාලේ මම දන්නේ ඉස්සර ස්වාමියාට බිරිඳ ප්‍රණීතයි. ඔහොම තියෙනවනේ. එතකොට පෞල් පරිසරවල. එතකොට ප්‍රණීත බවත් එක්කනේ, ඒ ආස්වාදයට එක්කනේ යන්නේ. එතකොට එතන ප්‍රකට වෙලා නැති ආස්වාදයට අහුවෙන්නේ එතන තිබෙන යථා ස්වභාවය මොකක්ද? අර ත්‍රිලක්ෂණී දුක කියන කරුණ ප්‍රකට නොවීමයි. එතකොට යම් කිසි ශ්‍රාවකයෙක් දුක කියන කරුණ ප්‍රකට කරන්න අන්න එයාට දුක කියන එක ඉස්මතු වෙලා එනවා. දුකයි කියන එක. මේකෙන් මට දුකක් නේ ඇතිවන්නේ. ඒ කියන්නේ දැන් අපි ධර්මයේ මෙහෙම අහලා තියෙන්නේ යමක් සතුටින් පිළිගනීද ඔහු පිළිගත්තේ දුකයි. අපි කියනවා තමයි ඔහොම. ඔබ ඒක අහන් ඉන්නවා තමයි. නමුත් මේ කියලා ගිහිල්ලා අපි දොර අරගෙන එළියට ගිහිල්ලා ලස්සන දේ ආයෙ සතුටින් පිළිගන්නවනේ. එතකොට අපි කිව්වට අපිට බලවත් ලෙස ඒ කරුණ අන්න සිතට වැදිලා නැහැ. සිතතල පුරුදු වෙලා නැහැ. දැන් අපනි අනිමිත්තේදී මොකද උනේ? ඒත් අනිත්‍ය දුක් අනිත්‍යමනේ සිහි කරේ අසකරනාසය. හරි පංච උපාදානස්කන්ධ විමසමින්. දැන් මෙතනත් අසකරනාසය පැත්තෙන් හරි. රූප වේදනා සංඥා සංකාර විඥාන පැත්තෙන් හරි අන්න ප්‍රකට කරවන්නේ ත්‍රිලක්ෂණයේ දුක කියන කරුණ. අනිමිත්තේදී අනිත්‍ය, අපනිහිතේදී දුක කියන කරුණ. මොනෝකයි මේ අනිමිත්ත සහ අපනිහිතකේ වෙනස. එතකොට ඒ ශ්‍රාවකයා අන්න දුකයි කියන කරුණ ප්‍රකට කරන දුක තුළ ප්‍රකට වෙන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මරණයේ දුක, ශෝකය, පරිදේවයේ දුක, දුම්නස ඒ කරුණ ටික. ඒ දුක ප්‍රකට කරවන්න අන්නේ ශ්‍රාවකයට ඒක ප්‍රකට වෙන්න ඇස කෙරේ යාට ප්‍රකට වෙන්නේ දුකයි. මේකෙන් ලෙඩවීම, මේකෙන් මරණයක්, මේකෙන් ශෝකයක්, මේකෙන් පරිදේවයක්, මේකෙන් සසර ගමන. දැන් ඒ ශ්‍රාවකයට ප්‍රකට වෙන්නේ ඒක. සමහර දැන් අපනිහිතේ අනිමිත්තේදී යාට ප්‍රකට වුණේ අනිත්‍ය කියන එක. දැන් සමහර අයට ප්‍රකට වෙන්නේ දුක. මේක සසරක් නේ. මේක සසරක් නේ. මේ සසර කියලා ප්‍රකට වෙන කරුණ තුල තියෙන දුකනේ. එතකොට එයාට ඒ ශ්‍රාවකයෙකුට මේ දැන් දුක කියන කරුණ හොඳට ප්‍රකට කරලා තිබ්බම මේ ශ්‍රාවකයා දැන් කෙනෙකුට ඔන්න යම්කිසි හිතට ප්‍රියමනාප රූපයක් හරි ප්‍රියමනාප ශබ්දයක් ගන්න සුවඳ රසක් පහසකට හරි හිත නැමෙනවා. නැමෙනකොටම එයාට තේරෙන්නේ මොකක්ද? දුක කියන දේ පුරුදු කරලා නම් එයාට අන්න අපනිහිතය කියන කරුණ හොඳට පුරුදු වෙලා නම් එයාට අන්න තග්ගාල මතක් වෙන්නේ මේ සසර මේක දුකටයි යන්නේ වෙන්නේ. අනිමිත්‍ය එයා ප්‍රකට කරලා නම් එයාට වහා මතක් වෙන්නේ මොකද්ද? මේක අනිත්‍යයි නේ කියන්නේ. ඒකට ඒකයි මේ අනිත්‍යයෙන් ඊට පස්සේ දුකෙන් මේ ත්‍රිලක්ෂණයට අනිත්‍යයෙන් අන්න ප්‍රකට කරවන්නේ. ඒ ත්‍රිලක්ෂණයට දුකෙන් ප්‍රකට කරන්නේ අපනිහිතය. ඒකේ ප්‍රණීත බව එයාගේ සිතින් අයින් කරලා දානවා. ඒකනේ දුක්ඛ නිරෝධාරය සත්‍යයේ තියෙන ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලය. ආලේ රහිත කරනවන්නේ. දුරු කරන පටිනිස්සග්ගෝ. අනාලය ආලේ රහිත කරනවා. එතකොට ඒ තුලින් තමයි ශ්‍රාවකයා අවබෝධයක් කරන්නේ. දැන් මේ අවබෝධය නෙමෙයි. අන්න ඒකයි මම කලින්ම කිව්වා. අවබෝධයක් පිණිසු උපකාර වන්නා වූ ලස්සන දොරටු තුනක්. එහෙමයි. අනිත්‍ය වශයෙන් අනිමිත්තය. ඊට දුක වශයෙන් අපනිහිතය. එතකොට අන්නේ ශ්‍රාවකයාට අවබෝධය ඉක්මන් කරන කරුණක්. එතකොට අන්න දුක් වශයෙන් ශ්‍රාවකයා නුවණින් විමසනකොට අන්න ප්‍රකට වන්නා වූ සංඥාව තමයි මේ අපනිහිත කියන එක.
එතකොට අනිත්‍ය වඩනකොට තමයි ඒකයි යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යයිද එයයි දුක. එතකොට අපනිහිතේ ප්‍රකට වන ශ්‍රාවකයෙකුට අනිත්‍ය කියන සංඥාව නැතුව නෙමෙයි. තියෙනවා. හැබැයි එතන බලවත් කුමක්ද දුක කියන කරුණ. අනිමිත්තේ වඩපු ශ්‍රාවකයෙකුට දුක තේරෙන්නේ නැතුව නෙමෙයි. දුකයි කියලා තේරෙනවා. හැබැයි එතන බලවත් අනිත්‍ය කියන එක. එතකොට ඒකයි ඒකේ වෙනස. වෙනස් වෙන ස්වභාවය. එතකොට අනිමිත්තේදී අන්න අනිත්‍ය. අපනිහිතේදී අන්න දුකයි කියන කරුණ. ඊළඟ එකක් තියෙනවා. ඊළඟ වචනේ තමයි ශුන්්‍යත. ශුන්්‍යත කියන එකම එනකොට ඔබට තේරෙන්නේ ශුන්‍ය කියනකොට හිස් කියන එක. නෑ බිඳුවයි 0. හිස් කියන එක. එහෙමයි. එතකොට මේ හිස් කියලා කියන්නේ මේ අපි කතා කරන සාමාන්‍ය හිස් කියන එක නෙමෙයි. එතකොට මේක සමහරලාට ගොඩක් අය පටල ගන්නවා. මේ ලෝකේ හැමදේම හිස් වශයෙන් හරි හිස් වශයෙන් දකින්න ඕන හරි. මේ හැමදේම හිස් කියලා හිතන්න හිස් කියලා හිතපුවාම ඒක ශුන්‍යතයි කියලා හිත. ඒක වැරදි. දැන් සමහරලාට මේක මෙහෙම අනිත්‍ය කියලා කොච්චර රෑ ඉඳන් එළි වෙනකන් ජප කරත් එළි වෙනකන් ඊළඟ දවස් වෙනකන් දප කරත් එයාට අනිමිත්තේ වැඩෙන්නේ නැහැ. යථා ස්වභාවය දකින්න ඕනේ නෝ. දුකයි කියලා කොච්චර මේ ගිරව වගේ ජප කළත් එයාට අපනීතේ ප්‍රකට වෙන්නේ නැහැ. ඒක නෝනින් දකින්න ඕනේ. ඊට ශුන්‍ය හිස් මේ ලෝකේ කියලා කොච්චර කියලා කිව්වත් ඉතින් කරන වැඩේ හිස් මිසක් වෙන හිස් බවක් නම් ප්‍රකට වෙන්නේ නැහැ යාට. එතකොට ඒක ශුන්‍යතයි කියලා. දැන් ගොඩක් අය ශුන්‍යයි කියන එක හිතනවා. හැබැයි ඒ ශුන්‍ය බව ප්‍රකට වෙන්නේ. ශුන්‍යතාවය ප්‍රකට කරවන්න ත්‍රිලක්ෂණයේ උපකාර වෙන්නේ මොකක්ද? අනාත්මය. ඒකයි මේ අනිමිත්ත, අපනිහිත, ශුන්‍යත කියන මේ කරුණු තුන ත්‍රිලක්ෂණයක ප්‍රතිබද්ධයි කියලා කියනවා. ත්‍රිලක්ෂණේ අනිත්‍ය තුලින් අනිමිත්තය, ත්‍රිලක්ෂණේ දුක තුලින් අපනිහිතය, ත්‍රිලක්ෂණේ ශුන්‍යතාවය කියන්නේ මොකද්ද? අනාත්මය. අනාත්මයි කියන වචනේ සිංහල තේරුම තමයි තමාගේ වසඟේ පවත්වා ගන්න බෑ කියන එක තමයි අනාත්මයි කියලා කියන්නේ. ආත්මයි කියලා කියන්නේ වසඟේ පවත්වා ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මෙතනදී ඇස ආත්මයි කියලා කිව්වේ ඇස තමාගේ වසඟේ පවත්වා ගන්න පුළුවන්. කන ආත්මයි කියන්නේ කන තමාගේ වසඟේ පවත්වා ගන්න පුළුවන්. රූපේ ආත්මයි කියලා කියන්නේ රූපේ තමාගේ වසඟේ පවත්වා ගන්න පුළුවන්. විඥානේ ආත්මයි කියන්නේ විඥානේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. විඳීම් ආත්මය කියලා කිව්වොත් වේදනාව තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් දේශනා කළේ රූපය අනාත්මයි. මොකද්ද? රූපම් භික්කවේ අනාත්තා. රූපය අනාත්මයි. ඒ රූපය අනාත්ම නිසා තමයි බුදුරජාණන් දේශනා කරන ආබාධාය සංවත්තේ. අනාත්ම ලක්ෂණ සූත්‍රය එහෙමනේ තියෙන්නේ. ඒ රූපය ආබාධයේ පිණිස පවතින්නේ ඒ නිසායි කියනවා. තමාගේ වශයෙන් පවත්වා ගන්න බැරි නිසායි. පුළුවන් නම් ඉතින් හරි රූපය ලෙඩ වෙන්න එපා. එහෙම. රූපය මට කැමති දේ දෙන්න. රූපය මට අරය එපා. මට ප්‍රිය දේම දෙන්න. එහෙනම් ආත්ම වෙන්න ඕන. අන්න ඒකයි බුදුරජාණන් දේශනා කරේ ආත්මයි නම් ලබ්බේත රූපේ එවං මේ රූපං. එහෙනම් ඒ ලැබෙන ඒ රූපේට ග්‍රහණය වෙනදී ඒ විදිහට ගන්න පුළුවන්. ඒ විදිහට ගන්න බෑ. නච ලබ්බති රූපේ ඒ විදිහට ඒ රූපෙට ගන්න බෑ. රූපම් මේ හවුසිත ඒ රූපේ මෙසේ වේවා කියලා පවත්වන්න බෑ. ඇයි ඒ රූපය අනාත්මයි. තමාගේ වශයෙන් පවත්වා ගන්න බැරි නිසා. එතකොට ඒ විදිහට ශ්‍රාවකෙක් අනාත්ම සංඥාව ප්‍රකට කරන හොන්තට බලවත් ලෙස අනාත්මයම ප්‍රකට කරවන්න හිතන්න අනාත්ම බව. එතකොට අන්න දැන් තේරුණේ හිස් කියලා හිතපෙක නෙමෙයි තියලා තියෙන්නේ. අනාත්මයි කියලා නූනින් දකින්න එක. අනාත්මයි කියන එක දකින්න අන්න ප්‍රකටවන්නේ හිස් බවයි. හිස් කියලා දැකීමෙන් හිස් කියන එක ප්‍රකට වෙනව නෙමෙයි. අනාත්මයි කියලා දැකීමෙන් තමයි අන්න හිස් බව ශුන්‍යතාවය ප්‍රකට වෙන්නේ. එතකොට අන්න ත්‍රිලක්ෂණේ අනිමිත්තය අනිත්‍යත් එක්කයි තියෙන්නේ. අපනිහිතය දුකත් එක්කයි තියෙන්නේ. ශුන්‍යතාවයේ තියෙන එතකොට අනාත්මයි කියන කරුණත් එක්කයි. එතකොට ඕකයි නිවනට උපකාර වන ලස්සන දොරටු තුනක් කියවේ. ওই විදිහට ශ්‍රාවකයෙකුට දැන් එක එක්කනාට මේ ප්‍රකට වීම වෙනස්. සමහර කෙනෙකුට ප්‍රකට වෙන්නේ බොහෝ වෙලාවට බොහෝ අයට සමහරවල්ට අනිමිත්තේ ප්‍රකට වෙනවා. ඒතර මට අනිමිත්තේ ප්‍රකට වුණා කියලා ඔබට සමහරවිට ප්‍රකට වෙන්නේ අනිමිත්තේ නෙමෙයි අපනිහිතේ වෙන්න පුළුවන්. තව කෙනෙකුට ප්‍රකට වෙන්නේ ශුන්‍යතේ වෙන්න පුළුවන්. ඒ කරුණ ඉස්සරලා දැන් ඒ කියන්නේ ඒ කරුණ ඉස්සරලා තේරුම් ගන්න ඒක අල්ල ගන්න ඕන එකම සමහර අය ආස කරුණක් තියෙනවා. සමහර අය ආසයි අනිත්‍යයි කියලා කියනවා. අනිත්‍ය වශයෙන් දකින්න සමහර අය ආසයි. සමහරට අනිත්‍ය කියන එක එච්චර නැහැ. සමහර අයට ආස දුකයි කියන එක දුකයි කියලා දෙනකොට යාට ඒක හොඳට ග්‍රහණය වෙනවා. ඒ කියන්නේ සසර පැත්තෙන් දුක් පැත්තෙන් කියලා ලෙඩ වෙන එකක්.
ප්‍රියංගෙන් වින් වෙන එකක්. මේ සසර මෙහෙමයි හලෝ කියනකොට එයාට අනිත්‍ය කියලා කොට එහෙමද කියලා තමයි එයා කියන්නේ. හැබැයි මේක දුකයිනේ හලෝ පොඩ්ඩක් හිතන්නකෝ මෙයා. නිකන් සසරේ යන්නේ කියන්නේ ආයෙත් මේ උපතක් ගිහිල්ලා නිකන් ලෙඩ වෙවි නිකන් බැනුම් ඔහොම දුක පැත්ත කියලා දෙනකොට අන්න යාගේ සිහිය මෝරලා එනවා. එතකොට යාට අප්පනීතේ. එතකොට යාට දුක පැත්ත තමයි හොඳට තේරෙන්නේ. තව කෙනෙක් එහෙම දුකයි කිව්වත් ගානක් නැහැ අනිත්‍යයි කිව්වත් ගානක් නැහැ. පොඩ්ඩක් හිතන්නකෝ ඔයා චුට්ටක් හිතලා ඔයා දැන් ලෙඩ වෙනවා. ඔයා ලෙඩ වෙනකොට ওই ලෙඩවීම ඔයාගේ වසඟේ ඔයාට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන්ද කියනකොට අන්න යාට හිතෙනවා බෑනේ. ඇත්තනේ. ඔයා මේ ඉපදුන දවසේ ඉඳන් ඔයා ලෙඩ වුණා. ඒ එකක්වත් ඔයාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් වුණාද? බෑනේ. ඔයාගේ ඥාතීන්, ඔයාගේ දරුවෝ, ඔයාගේ දෙමාපියෝ ලෙඩ වුණා. ඔයාට මේ දේවල් ඔයාට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් වුණාද? බෑනේ. ඒක අන්න එයාට සිහිය මෝරලා එනවා. අලුගසා දාලා එන ගතියක් තියෙනවා. එතකොට එයාට එන්නේ අනාත්ම සංඥාවත් එක්ක. එතකොට මේ පුද්ගලාට පුද්ගල අනුරූපව මේ කරුණු තුන ප්‍රකට වීම වෙනස්. එතකොට හැම කෙනාටම අනිමිත්‍ය කියන එක ප්‍රකට වෙන්නේ නැහැ. හැම කෙනාටම අපනිහිතය කියන එක ප්‍රකට වෙන්නේ නැහැ. හැම කෙනාටම ශුන්‍යතය කියන එක ප්‍රකට වෙන්නේ නැහැ. ඒ කෙනාට මේ කරුණු තුන වෙනස් වෙනවා. ඒ කරුණු තුනන්න Taman දක්ෂ වෙන්න ඕනේ අල්ලගන්න. මොකද්ද මේක? හැබැයි නුවණින් විමසන්න ඕනේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එතකොට විමසීමත් එක්ක පංච උපාදානස්කන්ධ පැත්තෙන් හරි ආයතන පැත්තෙන් හරි විමසනකොට අන්න තමාගේ හිත ලස්සනට ග්‍රහණය වෙන එක පැත්තක් එනවා. ඒ පැත්ත හොඳට විමසනකොට අනාත්මේ නම් අන්න විමසනකොට එයාට තේරෙනවා. එතකොට එහෙනම් මම මේ මගේ රූපය කියලා දැන් රූපය පැත්තෙන් විමසනවා නම් රූප උපාදානස්කන්ධ පැත්තෙන් විමසනවා නම් එතකොට රූප උපාදානස්කන්ධයේ තියෙන කොහමද අජ්ජත්තං වා රූපං බහිද්ධා වා රූපා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා ඕලාරකම සුකුම කොහොමද තියෙන්නේ. එතකොට එයා විමසනකොට එයාට ඔන්න හැපිතන්නකො දැන් අනාත්මය ප්‍රකට වෙච්ච කෙනෙක් කියලා. එතකොට අනාත්මයට මොකද ශුන්‍යතේ. එයාට අනාත්මය ප්‍රකට දැන් මම කියලා මේ අල්ලන් ඉන්න මේ ආධ්‍යාත්මික රූපෙත් මගේ වශයෙන් පවත්වා ගන්න බෑනේ කියලා ප්‍රකට එයා හිතනකොට අන්න එයාට ඒක වදිනවා හිතට. එතකොට එයා හොඳ සමාධිමයකින් ඒක හොඳට බලවත් ලෙස විමසනකොට අන්න මේ ශුන්‍යතේ එනවා. ශුන්‍යත සමාධියට සම්බන්ධින්න පුළුවන් බැරි නෑ. එතකොට එයා මුලින් ඇති කරගන්න ඕනේ අන්න මේ එයාට ප්‍රකට වන කරුණ අල්ල ගන්න ඕනේ. අල්ලගෙන ඒක හොඳට ප්‍රකට කරවන්න ඕනේ. අනිත්‍ය නම් අනිත්‍ය, දුක නම් දුක, අනාත්මය නම් අනාත්මය. එතකොට දැන් මේ අපි උදාහරණයක් ගත්තේ අනාත්මය. ගමුකෝ. එතකොට අන්නේ ශ්‍රාවකයාට අනාත්මය ප්‍රකට වෙන අනාත්මයට නම් ආස ප්‍රකට වෙනකොට එතකොට එයා සිහි කරන දැන් ආධ්‍යාත්මික රූපය. අජ්ජත්තං වා රූපං. මේ රූපය ඇත්තටම මෙහෙම අනාත්මයිනේ මගේ වශයෙන් පවත්වා ගන්න. දැන් මගෙන් උපන්දා ඉඳන් මම මෙහෙම දැන් ගියා මම වයසට ගියා. වයසට යන එක මට මගේ වශයෙන් පවත්වා ගන්න බෑ. දැන් මම ලෙඩ වුණා මෙච්ච කොරෝනාත් හැදුනා. අරවත් හැදුනා. මේවත් දැන් එහෙම හිත ඉන්නවා. ඒකත් මට මගේ වශයෙන් පවත්වා ගන්න බැරුව ලෙඩ වුණානේ මම. ඊට පස්සේ දැන් මේ ශ්‍රාවකයා හිතනවා ඊට පස්සේ මෙහෙම මගේ ප්‍රියය වෙන් වුණා. අකමැතියි මන් සමග එකතු වුණා. ඒ කිසිවක් මට ඕන විදිහට මගේ වශයෙන් පවත්වා ගන්න බැරුවනේ. මේක නේනම් අනාත්මයි කියනකොට අන්නේ ශ්‍රාවකයා මේක නේනම් මේ ඇසේ යථා ස්වභාවය. මේක නේනම් මේ කනේ යථා ස්වභාවය කියන අන්න අනාත්මය ප්‍රකට වෙනවා. ඒතකොට අනාත්මය ප්‍රකට වුණා කියන්නේ එයාට අනිත්‍ය ප්‍රකට නැහැ කියන එක නෙමෙයි. දුක ප්‍රකට නැහැ. මොකද දේශනාව තුළ තියෙන යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුකයි නම් එය අනාත්මයි. එතන අනාත්මය ප්‍රකට වුණා කියලා කියන්නේ එයාට දුක කෙරෙහි අවබෝධයක් නැතුව නෙමෙයි. අනිත්‍ය කියන එක ගැන අවබෝධයක් නැතුව නෙමෙයි. හැබැයි එතන ඒ තුنين එයාට ප්‍රකට ඒ කියන්නේ එයාට බලවත් ලෙස ඇවිල්ලා තියෙන අනාත්මය. අනිත්‍ය කියන එක තේරෙලා නැතුව නෙමෙයි. දුකයි කියන එක තේරෙලා නැතුව නෙමෙයි. අන්න ඒකයි. එතකොට ওই විදිහට අන්නේ ආධ්‍යාත්මික ගැන කල්පනා කරනවා. දැන් රූපය ගැන. ඊට පස්සේ එයා කල්පනා කරනවා දැන් මේක මෙහිමනම්. ඊට පස්සේ අජ්ජත්තං වා රූපං බහිද්ධාරු බාහිර. දැන් මම බාහිර අල්ලන් ඉන්නේ රූප ටිකත් ඉතින් එහෙමනේ. ඒගොල්ලොත් මගේ වශයෙන් පවත්වා ගන්න බෑනේ. මේ පවත්වා ගන්න ගිහිල්ලානේ මට මේ ප්‍රශ්න මේ ඔළුව කැක්කුම් අර හේරි දෙනවා මේ දෙනවා මේ මිනිසුත් එක්ක ඉන්න බෑ කියලා මම මේ කචල් දා ගන්න යන්නේ අරන් මනන් දා ගන්න මේ අනාත්මය කියන එක මට ප්‍රකට වෙච්ච මේ තේරෙන්නේ නැති නිසා ඇත්තටම මේ දේ බුදුරජාණන් දේශනා කළේ බාහිර රූපෙත් අනාත්මයි කියලානේ. මං මේ ආත්ම කරගන්න ගිහිල්ලා නෙමෙයි දැන් මේ ඤරජුණු ගානේ මම මේ ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් ඉන්නේ ඒ නිසානේ. මේ බාහිර එකත් අනාත්මයි නේ ඇත්තට. කියනකොට ඒක එයාට හොඳට දැන් මේ මං කියනවා වගේ එකක් නෙමෙයි බලවත් එකක් මේ කියන්නේ. එතකොට එයාට ආධ්‍යාත්මිකය ගැන ආධ්‍යාත්මික රූපය ගැන අනාත්මය ප්‍රකට වෙලා මේකෙදි වෙන්නේ අනිමිත්තේදී හෝ වේවා අපනීතේ ප්‍රකට වීමේදී හෝ වේවා ශුන්‍යතේදී ප්‍රකට වීමේදී හෝ වේවා වෙන්නේ මොකක්ද නිබ්බිදාය කියන කරුණයි. අවබෝධයෙන් කලකිරීමකට ශ්‍රාවකයා අරන් යන එකක් වෙන්නේ.
ඒකයි මේ අනිමිත්ත අපනීත ශුන්්‍යත කිව්වේ ඒ නිවන්නට අරන් යන එක්තරා විශේෂ දොරටු තුනක් කියලා. එහෙමයි. එතකොට දැන් මේ ශ්‍රාවකයා ඔන්න ආධ්‍යාත්මික බාහිර ඒ රූප කෙරෙහි ඔන්න අනාත්ම වශයෙන් සීකලන කලකිරෙනවා. ඒ කියන්නේ යථා ස්වභාවය නිබ්බිද අවබෝධයෙන් කලකිරෙනවා. ඊට පස්සේ ආධ්‍යාත්මව බහිද්ධාව හීන. එතකොට හීන පැත්තේ ශ්‍රාවකයා හිතන. දැන් පංච උපාදාන විදර්ශනා කරන එකනේ මේ අපි උදාහරණ ගත්තේ. එතකොට හීන පැත්තෙන් හිතනවා. හීන ධාතු. හීන ලෝක කියලා කියන්නේ මොකද්ද? සතර අපාය, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක ඔක්කොම හිත හීන ධාතු වලටනේ. එතකොට දිව්‍ය ලෝකයේ ගියත්, මනුස්ස ලෝකෙට මම ආවත්, සතර අපාය කොහොමත් හීනයිනේ. එතකොට එයාට මේ හැම දෙයකම තියෙන්නේ ලෙඩ වෙමින්, වයසට යමින්, මැරෙමින් යන තමාගේ වශයෙන් පවත්ත ගන්න බැරිද? දිව්‍ය ලෝකෙ ගියත් මං එහින් චුත වෙනවනේ අප්පා. මනුස්ස ලෝකේ ආවත් මට මේ දේ පවත්. එතකොට එයාට අන්න ඒකයි මේ හැම දෙයක් කිරීම මේ සියලු ලෝක කෙරෙහි යාට යථා ස්වභාවය අනාත්ම ස්වභාවය ප්‍රකට වෙනවා. ඒක දිව්‍ය ලෝක කෙරෙහි තියා කලකිරෙනවා. මනුලෝක කෙරෙහිත් කලකිරෙනවා. සතර අපාය කෙරෙහි තියා අවබෝධයෙන් කලකිරෙනවා. ඒක අනාත්ම ස්වභාවයන ප්‍රකට වීමකින්. ඊට හීනංව ප්‍රනීත. ප්‍රනීත තමයි යන රූප අරූප ලෝක. මේ අරූප ලෝක. දැන් නේව සංඥා ඥා සංඥා යතන බ්‍රහ්මතල. ඒවත් එයා මේකත් අනාත්මයිනේ. දැන් එහි ආයුෂ මෙච්චර උනාට එහින් චුත වෙනවනේ මම. මේවා අනාත්මයිනේ මගේ වශයෙන් පවත්ත ගන්න බෑනේ. ඒ නිසා මේ හීන ධාතුව වේවා අනිත්‍යයි දුකයි අනාත්මයි. ප්‍රණීත ධාතුව වේවා අනිත්‍යයි දුකයි අනාත්මයි. ඕලා ආධ්‍යාත්මික රූපේ වේවා අනිත්‍යයි දුකයි අනාත්මයි. ඊට පස්සේ බාහිර රූපේ වේවා අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒතකොට මේ කිසිවක් මම නොවේනේ, මගේ නොවේනේ, මගේ ආත්මේ නොවේනේ කියලා අන්න මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා කියනකොට අන්න හිස් බවක් ප්‍රකට වෙනවා. අන්න ඒක තමයි ශුන්‍යතාවය කියලා කියන්නේ. ඒ හිස් භව ප්‍රකට වීම. ඒ කියන්නේ මේකේ ගන්න දෙයක් නැහැ නේ කියන එක. නැතුව නෑ එතන. එතන තියෙනවා. හැබැයි එතන හොඳට බැලුවොත් ඉමසලා ගන්න දෙයක් නැහැ. තියෙනවා දෙයක්, ගන්න දෙයක් නැහැ. අන්නේ යථාර්ථය ප්‍රකට වීම. ඒකයි ශූන්‍යත. හිස් කියලා කිව්වම දැන් අපි හිස් කියලා කිව්වම මේ කාමරේ බඩු ටික තියෙනවා. ඒ ඔක්කොම කාමරෙන් එළියට දානවා. දාලා දොර ඇරලා බලපුවම හිස්. එහෙම එකක් නෙමෙයි මේ ශූන්‍යතාවය කියලා කියන්නේ. අහක් කරලා දාන එකක් නෙමෙයි. තියෙනවා. තියෙන තැනින් හැබැයි ඒක යථා ස්වභාවය බලුවම හිස්. අන්න ඒකයි. මම කියලා ගන්න දෙයක් නැහැ. මම කියලා ගන්න දෙයක් නැහැ. එහෙමයි. හරියටම හරි අපේ ස්වාමීන් වහන්සේ. මගේ කියලා ගන්න දෙයක් නැහැ. එහෙමයි. මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. ඒයින් අන්න ශූන්‍යයි. මගෙන් කියලා ගන්න දෙයක් නෙයි ශූන්‍යයි. මගේ කියලා ගන්න දෙයක් නෙයි ශූන්‍යයි. මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. හැබැයි ඉන්නවා. එහෙමයි. හැබැයි තියෙනවා. රූපය කියන එක තියෙනවා. වේදනාව කියන එක තියෙනවා. සංඥාව කියන දෙයක් තියෙනවා. හැබැයි මගෙන් තොරයි. මගේ ආත්මය මගේ ආත්මෙන් හිස්. එහෙමයි. එතකොට අන්න ඒක තමයි ප්‍රකට කරවන්නේ. හීනංව ප්‍රනීතංව. ඊට පස්සේ ඕලාරිකංව සුකුමංව. ගොරෝසු සියුම්. රූප ගැනත් ඒ විදිහටම හිතනවා. ඊළඟ යන් දුරේ සාන්තිකව දුර ළඟ. ඒ සියල්ල ගැන හිතන. මේ ප්‍රකට වෙන්න අන්න ශ්‍රාවකයාට ප්‍රකට වන්නේ කුමක්ද? ඒ හැමදේම අන්න හිස් බවක්. මගෙන් හිස්. මගේ ආත්මයෙන් හිස්. මගේ ආත්මේ නොවේ. ඒකනේ අනිත්‍ය භාවනාවේ තියෙන මම නොවේ. මගේ නොවේ. මගේ ওই විදිහට හොඳට විමසන්න ඇත්තට මේ ශ්‍රාවකයාට මේ කරුණ ප්‍රකට වෙනවා. මේක ඉතින් බලවත් විමසි. දැන් අපි විමසනවා වගේ අද අනිත්‍යයි අනිත්‍යයි කියලා අද සමුද විමසනවා. දැන් හිතන්නකෝ අද පළවෙනිද කියලා. අද සමුද අනිත්‍යයි කියලා අනිත්‍ය භාවනාව කරනවා. ආය අනිත්‍ය භාවනාව කරන්නේ 2024 විතර. එහෙමයි. එහෙම කරලා මේ අර්පණීත ශුන්‍යත අනිමිත් ඇති කරගන්න බෑ. මේ කරුණ වල තියෙන භාවිතා බහුලීකතා යානිකතාය වත්තුගතාය අනුට්ඨිතය පරිචිතය. මේ හැම එකක්ම එහෙම අනිත් මේ කරන යානාවක් මෙන් ඇඟට බද්ධ වෙලා තියෙන වස්ත්‍රයක්. වස්ත්‍ර කියන්නේ ගලවලා උපන් ඇඳුමින් ඉන්නේ නෑනේ. ඒකයි එතන උපමාවෙන් කියන්නේ. භාවනාව කියන එක විමසීම කියන එක නූනින් විමසනවා කියන එක වත්තු කතාය කිව්ව එක වස්ත්‍රයක් වගේ. වස්ත්‍රය කියන එක හැම වෙලේම ඇඟේ තියෙනවනේ. ඒ වගේ අනිත්‍ය සංඥාව හැම වෙලේම තියෙනවා. ඊට පස්සේ දුකයි කියන සංඥාව හැම වෙලේම තියෙනවා. ඒ ශ්‍රාවක අනාත්මයි කියන එක හැම වෙලේම තියෙනවා. මෛත්‍රිය හැම වෙලේම තියෙනවා. සූපත් වෙනවා කියන. කරුණාව කියන එක හැම වෙලේම තියෙනවා. මුදිතාව කියන එක හැම වෙලේම. ඒකයි වත්තු කතාය. ඊට පස්සේ යානි කතාය. අපි වාහනයකට නැග්ගට පස්සේ ගමනක් යනකොට වාහනේ යවන අපි බැහැලා ඉන්නේ නෑනේ. වාහනේ තුලමයි යන්නේ. ඒ කියන්නේ අපි ගමන යනකොට වාහනේ තුලමනේ අපේ ජීවිතේ. ඒ වගේ ඒ මෛත්‍රිය තුලමයි අපේ කතාව වෙන්න ඕනේ. අනිත්‍ය තුලමයි අපේ කතාව වෙන්න ඕනේ. ඒ කියන්නේ වාහනේ කරගන්න ඕනේ අනිත්‍ය. දුක තමයි වාහනය කරගන්න ඕනේ. අනාත්මය තමයි වාහනය කරගන්න ඕනේ. මෛත්‍රිය තමයි වාහනය කරන්නේ. මම මේ උපමාව සරලව තේරුම් කරන්නේ. ඒකයි. ඒ කොහොමද තේරුනේ? භාවිතා බහුලීකතා.
උදේ කාලා ඊට පස්සේ ආයින් අනිද්ද දිහා විතර කරන්නේ. එහෙම එකක් නෙමෙයි මේ. උදෑසන දහවල රාත්‍රිය. ඒ ආකාරයට පුරුදු කරන්න ඕනේ මේ කරුණ. ඒ පුරුදු කරන්න තමයි ඒ ශ්‍රාවකයාට මේ කරුණු මේ තුල තිබෙන අනිත්‍ය තුල තියෙන අනිමිත්තේ ප්‍රකට වෙන්නේ. දුක තුල තියෙන අපනිහිතේ ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ අනාත්මය තුල තියෙන ශුන්්‍යතේ ප්‍රකට වෙන්නේ. ඒ විදිහට ප්‍රකට වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ ශ්‍රාවකයෙකු තුල විමසීමක් තියෙනවා. ඒක බලවත් විමසීමක්. නිකන් අනිත්‍ය ගාමී ඉන්න එක නෙමෙයි. යථාර්ථය ප්‍රකට වෙන්නකොට තමයි ඒක වෙන්නේ. එතකොට ඒ විදිහට ප්‍රකට වෙන්න ඒ ශ්‍රාවකයාට ඇත්තටම මේ රාග, ద్వේෂ, මෝහ කියන මේ අකුසල් මේ දුරු කරන්න ඒ ප්‍රකට කරවීම අන්න උපකාරනවා. එතකොට යම් දවසක ශ්‍රාවකයාට සැබෑ ලෙස අනිත්‍ය ප්‍රකට වීමෙන් රාගයෙන් සම්පූර්ණම නිදහස් වීම වාසනාව ලැබෙනවා. අනිමිත්‍ය එක්ක ප්‍රකට කරගෙන යන සැබෑ ලෙසම එහෙම නැත්නම් අපනීතේ ප්‍රකට කරගෙන එහෙම නැත්නම් ශුන්්‍යතේ ප්‍රකට කරගෙන සැබෑ ලෙසම හිතේ රාගයේ සම්පූර්ණයෙන්ම දුරු කිරීමේ හැකියාව වාසනාව ලැබෙනවා. සම්පූර්ණයෙන්ම ද්වේෂය දුරු කිරීමේ හැකියාව වාසනාව ලැබෙනවා. සම්පූර්ණයෙන්ම මෝහය දුරු කිරීමේ වාසනාව ලැබෙනවා. එතකොට රාග දේශ මෝහ කියන නිමිතිත් සම්පූර්ණයෙන්ම ප්‍රකටයි. ප්‍රහාණයි. එහෙමයි. එතකොට ඒකටත් කියනවා නිමිති රහිත බවක් කියලා. මෙතනදී හැබැයි අනිමිත්තේදී කියන්නේ නිමිති රහිත බව කියලා කියන්නේ අනිත්‍ය තුලින් ඇති කරගත්තා වූ යම්කිසි අවබෝධයක් එක්ක. ඒ කියන්නේ මගඵල අවබෝධය නෙමෙයි මේ අවස්ථාවන්. අවබෝධයක් එක්ක ශ්‍රාවකයෙකුට නිවන්නට උපකාර වන දොරටු තුනක් මේ. එතකොට මේ සිහි කරවන්නේ යන්නේ ඒකයි. අනිමිත්තෙන් අනිත්‍ය, අපනිහිතෙන් දුක, ඊට පස්සේ අනාත්මය ප්‍රකට කරනකොට අර විදිහට මේ මොකද්ද ශුන්්‍යතය. දැන් දුක් වශයෙන් විමසනකොට ඒ ශ්‍රාවකයට දුක හොඳට දුක විමසනකොට අන්න ඒ ප්‍රකට වෙන්නේ සසර දුක ගැන තමයි යාට ඉස්සෙල්ලා මතක් වෙන්නේ. දැන් සූත්‍ර දේශනාවල ගත්තාම ඒ ශ්‍රාවකින්ට ඒ ප්‍රකට වෙනවා. දැන් සක්කාය දිට්ඨිය ගැන අපි කතා කරනවානේ. දැන් ඉස්සරහට කතා කරන්න තියෙනවා. චූල මේ මොකද්ද වේදල්ල සූත්‍රය. එතකොට චුල්ල වේදල්ල සූත්‍රයේ සක්කාය දිට්ඨිය ඉස්සර කරනවා. දැන් සක්කාය දිට්ඨිය විස්තර කරනකොට එතන අනිත්‍ය කියන කරුණ නැහැ. විෂයාකාර සක්කාය දිට්ඨිය බුදුරජාණන් දේශනා කරන රූපය ආත්ම වශයෙන් ගන්නවා. එතකොට රූපය ආත්ම වශයෙන් කරන් ඉන්නවා කියලා කියන්නේ අනිත්‍ය වශයෙන් නිට්ටයයි කියලා අරන් නැද්ද? රූපය සැපයි කියලා අරන් නැද්ද? තියෙන හැබැයි එතන ප්‍රකට කරවල තියෙන අනාත්මය. නමුත් එතන නිට්ටයයි කියන එක තියෙනවා. දුකයි කියන සැපයි කියන කතාව තියෙනවා. අන්න ඒකයි. ඒතර සක්කාය දිට්ඨිය දැන් ප්‍රකට වෙලා තියෙන ආත්ම සංඥා. ආත්ම දෘෂ්ටිය කිව්වේ ඒකයි. ආත්ම දෘෂ්ටිය තියෙනවා කියන්නේ දුකත් එයාගේ සැපයි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ නිට්ටයයි කියන එකක් තියෙනවා. නිට්ටයයි කියන එක තියෙනවා කියන්නේ එයාට දුකයි සැපයි කියන එකක් තියෙනවා. ආත්මයි කියන එකක් තියෙනවා. ඊට පස්සේ සැපයි කියලා අරන් තියෙනවා කියන්නේ එයා නිට්ටයයි කියලාත් අරන් තියෙනවා. ආත්මයි කියලාත් අරන් තියෙනවා. ඔය කරුණු තුනම එකිනෙකට ප්‍රතිබද්ධව තියෙනවා. ඒකෙන් ප්‍රකට වෙන කරුණෙන් තමයි එක්ක අනිමිත්තේට එක්ක අපනිහිතේට එක්ක ශුන්්‍යතේ කරා ඒ ශ්‍රාවකයා බලවත් විමසීමක් නිසා මේ සාක්ෂාත් කරගන්නා වූ චේතෝ විමුක්තියක් තමයි මේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා. එතකොට මෙතනදී අරමුණු නැතුව ඉන්නවා කියලා කියන්නේ කිසිම නිමිත්තක් නැතුව ඉන්නවා කියලා කියන්නේ ඒක අසඤ්ඤය. ඒක අසඤ්ඤතල ඒව වැරද්ද ගන්න එපා. එතකොට ඒ වගේ කිසිම නිමිත්තක් නැහැ. එතකොට අනිත්‍ය කතාවකුත් නැහැ, දුක් කතාවකුත් නැහැ, අනාත්ම කතාවකුත් නැහැ, නිට්ටය සුඛයිකම් ඔහේ ඉන්නම ඒ කියන්නේ හිටියත් එයා මල කඳක් වගේ. ඒ ආයුෂ ගෙවුවා ඉවරයි එතනින් චුත වෙනවා. හිතේ ඒකනේ මේ සමහර අසඤ්ඤ තලවලට අක්කන සූත්‍රයේදී ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බැරි තැනක් කියලා දේශනා කළේ ඒකනේ. ඒතර කිසිම නිමිති ඒ කියන්නේ ධර්ම මනසිකාරයක් ඇති කරගන්න බෑ. ධර්ම මනසිකාරය කියන්නේ නිමිත්තක් නේ. එතකොට මේ නිමිත්තෝත් ඒකයි ඒ අසඤ්ඤ තල මේ සමහර අසඤ්ඤ තල මේ බුදුරජාණන් අක්කන සූත්‍රයේ දේශනා කළේ අක්කන ස්ථාන කියලා. ඒ කියන්නේ ෂණේ අහිමි ස්ථාන කිව්වේ ඒකයි. ඒ කිසිම නිමිත්තක් නැහැ. රාගයට හරි නිමිත්තක් ඕනනේ. එතකොට ධර්මයක් වැඩෙන්න නැති නිමිත්තක් ඕනේ මොකුත් නැහැ. ඔහේ ඉන්නවා. එතකොට ඒකේ අසඤ්ඤේ ස්වභාවය. ඒ තලයක් නෙමෙයි මේ කියන්නේ. එතකොට ඒ කරුණු දෙකත් පටලව ගන්න ඕනේ. එතකොට ওই විදිහට අනිමිත්ත අපනීත ශුන්්‍යත තමයි ওই විදිහට මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙතනදී විස්තර කරන. ඉතින් ඕක තමයි අර අපේ ස්වාමීන් වහන්සේ ඇහුවේ මේ අනිමිත්තේ ලක්ෂණය හිතන අනිමිත්තේ ලක්ෂණය තමයි එතකොට මොකද්ද අනිත්‍ය. ශුන්්‍යතේ ලක්ෂණය තමයි අනාත්මය. අපනීතේ ලක්ෂණය තමයි මේ දුක සිහි කරන. එතකොට ওই විදිහට ඉතින් අපිටත් මේ ස්වාමීන් වහන්සේට අපිට හැමදෙනාටම මේ අනිමිත් අපනීත ශුන්්‍යත ආදී මේ උතුම්
චේතෝ විමුක්ති මේ උතුම් සමාධිය දියුණු කරගන්නම තුනුරන්ගේ ආශිර්වාදය මේ රැස් කරනව සියලු පිණුත් හොඳින්ම ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා අපිට සුවසේ අනිත්‍ය දුක්ඛ අනාත්මයම විමසන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්වතුනි, අද දවසේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ බොහොම ගැඹුරු ඒ වගේම බොහොම සුන්දර දහම් කාරණාවක් තමයි අපට පැහැදිලි කරලා දුන්නේ. මේ අනිමිත්තය, ඒ වගේම අපනිහිතය, ශුන්්‍යතය කියන කාරණා පිළිබඳව අද දවසේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වතුනි, මේ ආකාරයෙන් අද දවසේදීත් වේදල්ල සදහම් පිළිසඳර නිමාවටපත් වෙනවා. ඉතින් ඊට ප්‍රථමයෙන් අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දවසේදී වේදල්ල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරමින් පින් රැස් කරගත්තේ 2014 ඔක්තෝබර් මාස 23 වන දින මිය පරලොව ගිය ආර්.එම්. සමරසේකර පියාණන්ට සහ 2013 වසරේ මිය පරලොව ගිය EMPS සීලී නැගණියට පින් අනුමෝදන් කිරීම පිණිස නාමල් ස්ටෝස් ඇත්තලපිටිය බණ්ඩාරවැල යන ලිපිනේ පදිංචි පින්වත් ආර්.එම්. බණ්ඩාර පුතුණුවන් සහ පවුලේ සියලුම දෙනා විසින් රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේදී මේ වේදල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරූ සියලු පින්වතුන් හට සලසා දෙත්වා. දෙවියන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පුණ්‍ය අනුමෝදනාවෙන් අපගේ පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මිය පරලොවගේ ඥාතීන්ට විශේෂයෙන්ම 2014 ඔක්තෝබර් මාස 23 වන දින මිය පරලොව ගිය ආර්.එම්. සමරසේකර පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඇත්තලපිටිය බණ්ඩාරවැල නිවසේ පදිංචිව සිටි 2013 වසරේ මිය පරලොව ගිය EMPS සීලී නැගණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම මියගේ ඥාතීන් පරලොව වශයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සුජීවත සිටින සියලු පින්වතුන්ට අද දවසේදී මේ දල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරූ නාමල් ස්ටෝස් ඇත්තලපිටිය බණ්ඩාරවැල යන ලිපිනේ පදිංචි පින්වත් ආර්.එම්. බණ්ඩාර පුතුණුවන්ටත් පවුලේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවත සිටින ආර්.එම්. බණ්ඩාර මැනිකා මෑණියන්ටත් WM. සෝමවතී මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්තුන්ගේ පවුල්වල සිටින සියලුම දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඒ පින්වතුන් සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අද දවසේදී මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත්, ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඒ ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.